ආනාපානසති භාවනාව ආධුනිකයන්ට උපදෙස්. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය. සසරින් එතර වීම පිණිස එකම මඟයි. කෙලසුන්ගෙන් පිරිසිදු වීමට, සෝසුසුම් හැඬීම් වැළපීම් ඉක්මවාලීමට, කායික මානසික දුකින් අත්මිදීමට, චතුරාර්ය සත්‍ය තමාම අවබෝධ කර ගැනීම, නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ඇති ඒකායන මාර්ගය. යදිදං චත්තාරෝ සතිපට්ඨාන කතමේ චත්තාරෝ එනම් මේ සතර සතිපට්ඨානයයි. කුමක්ද ඒ සතර? කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. සතර සතිපට්ඨානය. ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. පින්වත් මහණෙනි, සසරින් එතරවනු කැමති භික්ෂුව කය පිළිබඳ යථා ස්වභාවය දකිමින් වෙසෙයි. ආතාපි සම්පජානෝ සතිමා කෙලෙස් දුරු කිරීමේ වීර්ය නුවණ සිහිය. විනේය ලෝකේ විනේය දුරු කරමින් දුක නම් වූ ලෝකයේ අභිජ්ජා දෝමනස්සං අනවබෝධයෙන් හටගත් දැඩි ආසාව හා දුම්නස. ආනාපාන සති භාවනාව කායානුපස්සනාව. කතංච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝ වා උක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුචිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. මේ කාරණාවට භික්ෂුව කැලයකට යයි, රුක් මුලකට හෝ පාළු නිවසකට යයි. නිසීදති ඉඳගන්න, පල්ලංකං ආභුචිත්වා පළඟ බැඳගෙන, උජුං කායං පනිදාය උඩුකය කෙලින් තබාගෙන, පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සතින් උපට්ඨපෙත්වා සිහිය පිහිටුවාගෙන, පරිමුඛං මූණේ ඉදිරි පසදෙස සලාම පූර්ව කෘත්‍ය වඩන. බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහත් ආදරයක්, භක්තියක්, ශ්‍රද්ධාවක් ඇති වේ. ඉන් සිත නිරෝග වේ. බුද්ධ වචනය පිළිපැදීමෙහි ධෛර්යවත් වේ. ජීවිතයේ බුදුන්ට පූජා කොට උන්වහන්සේ වදාරා ඇති පරිදිම භාවනා වඩිමේ උනන්දු වෙයි. මෛත්‍රිය වැඩි වීම. තමාගේ సంతානයේ සෙනෙහස, කරුණාව, දයානුකම්පාව, අනුන්ගේ දුක තේරුම් ගැනීම, ඉවසීම, වර්ධට සමාව දීම ආදී කුසලතා වර්ධනය කර ගැනීම මෛත්‍රිය වැඩි වීම. වෛරය, බද්ධ වෛරය, ගුණමකු බව, පලි ගැනීම, එකට එක කිරීම ආදී දුබලතාවන්ගෙන් නිදහස් වීම. අසුභය වැඩි වීම. රාගය සිත විසුරුවා අසහනකාරී මානසිකත්වයක් ඇති කරයි. අසුභය වැඩිවීමෙන් රාගයෙන් මුසපත් වී පීඩාවට පත්වන්නට ඉඩ නොදී විරාගයෙන් සිත සාන්ත භාවයට පත් කරයි. මරණානුස්සතිය ජීවිතයේ අනිත්‍යතාවය අවබෝධ කරයි. බොහෝ වේලාවක් එකම ඉරියව්වකින් ගල් පිළිමයක්සේ නොසෙල්වී සිටිය හැකි ආසනය භාවනාවට සුදුසුම ආසනය. ආනාපාන සති භාවනාව. සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති. මේ ශ්‍රාවකයා මනසින් ආස්වාස කරයි, මනසින් ප්‍රස්වාස කරයි. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීර්ඝ ලෙස ආස්වාස කරන්නේ නම් දීර්ඝ ලෙස ආස්වාස කරමි මනාකොට දැනගනි. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති.
දීර්ඝ ලෙස ප්‍රශ්වාස කරන්නේ නම් දීර්ඝ ලෙස ප්‍රශ්වාස කරමින් මනාකොට දැනගනි. රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජාන. කෙටියෙන් ආශ්වාස කරන්නේ නම් මම දැන් කෙටියෙන් ආශ්වාස කරමින් මනාකොට දැනගනි. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජාන. කෙටියෙන් ප්‍රශ්වාස කරන්නේ නම් මම දැන් කෙටියෙන් ප්‍රශ්වාස කරමින් මනාකොට දැනගනි. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. මුළු කායම හොඳින් තේරුම් ගනිමින් ආශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. මුළු කායම හොඳින් තේරුම් ගනිමින් ප්‍රශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි. පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. ආශ්වාස නම් වූ කාය සංස්කාරය සංසිඳුවාලමින් ආශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි. පස්සම් බයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති. ප්‍රශ්වාස නම් වූ කාය සංස්කාරය සංසිඳුවාලමින් ප්‍රශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි. ආනාපාන සති භාවනා සූදානම්. ඔබ ගෙදර භාවනා කරන්නේ නම් නිස්කලංක තැනක් තෝරා ගන්න. බද්ධ පර්යංකයෙන් ඉන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒ හැකියාව ඔබට නැමෙති නම් පුටුවක ඉඳගෙන භාවනා කරන්න. හැබැයි හේතු වෙන්න නම් එපා. නිින්ද යන. මේ කාරණාද ඉතා වැදගත්. ගෙදර වැඩිපුර හෝ ඉවත් කළ පරණ මදුරු දැලක් අපේ වැඩේට හොඳයි. මදුරුව මැස්සෝ ඔබට සිත එකලස් කරගන්න දෙන්නේ නැහැ. තවද භාවනාවට ජනේලයක් ළඟ ඉඳගන්න. ආනාපාන භාවනාවට පිරිසිදු වාතාශ්‍රය අවශ්‍යමයි. පාන්දර 4ට නැගිටලා ජනේලයක් අරගෙන මෙසේ භාවනා කරන විට සිරුරට දැනෙන සීතල සුළඟේ සැපය හා සනීපය භාවනාවට මාතෘකලක අත්විඳ බලන්න. භාවනාව සඳහා මෙසේ අසුන්ගෙන පූර්ව කෘත්‍ය කරන්න. එනම් බුද්ධානුස්සතිය, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව, මරණානුස්සතිය. මේවා චතුරාර්යකාණ. බුද්ධානුස්සතිය, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව වඩන හැටි මීට ඉහත වීඩියෝ වලින් ඔබට පෙන්වා දී ඇත. ඉන්පසු පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඒ කියන්නේ නාසිකාග්‍රේට සිහිය පිහිටවන්න. මෙතන සිත පිහිටුවා ගන්න. දොරටු පාලය ඇතුල් වෙන පිට වෙන අය දෙස බලා සිටිනවා වගේ. හුස්ම රැල්ල ඇතුල් වෙන හැටි පිට වෙන හැටි හොඳින් නිරීක්ෂණය කරන්න. ලේසි කියලා හිතන්න එපා. මේක ලෝකේ තියෙන අමාරුම වැඩක්. ඒ මොකද හිත පනිනවා. එතකොට ආයමත් හිත අල්ලන්නේ නාසිකාග්‍රේ හිටියා. දැන් සුදුසු ස්ථානයක අසුන් ගත්තන් පූර්ව කෘත්‍ය කළානේ. නාසිකාග්‍රේ සිහිය පිහිටින හැටි දන්නවනේ. එහෙනම් දැන් මේකයි. සෝ සතෝව අස්සසති. ඒ ශ්‍රාවකයා මනා සිහියෙන් ආස්වාස කරයි. සතෝව පස්සසති. මනා සිහියෙන් ප්‍රස්වාස කරයි. සිහියෙන් ආස්වාස කරන්න. නාස්පුඩුවෙන් වාතය ඇතුල් වෙන හැටි බලන්න. සිහියෙන් ප්‍රස්වාස කරන්න. නාස්පුඩුවෙන් වාතය පිට වෙන හැටි බලන්න. මේක නාස්පුඩු දෙකෙන්ම එකවර කරන්න පුළුවන්. එහෙම නැත්නම් දකුණු නාස්පුඩුවෙන් හුස්ම ඇතුළට ගන්නවා, වම් නාස්පුඩුවෙන් හුස්ම පිට කරනවා. ඒකත් හොඳ ක්‍රමයක්. හැබැයි ටිකක් පුහුණු වෙන්න ඕනේ. මේ කොටස විතරක් මාසයක්වත් පුහුණු වෙන්න. ඉදිරියට යන්න ඉක්මන් වෙන්න එපා. හැම කොටසම එකවර කරන්න ගිහින් භාවනාව අවුල් කරගන්න එපා. පොඩි පොත හොඳින් කියවුවොත් දෙවෙනි පොත කියවන්න ලේසි. මනසියෙන් ආස්වාස ප්‍රස්වාස කරමින් සිතේම අරමුණීම බොහෝ වේලාවක් තබා ගැනීමට පුහුණු වීම අවශ්‍යයි.
තමාට නොදැනුවත්වම සිත වෙන අරමුණු ගැනීම ස්වභාවයෙන් සිදුවන බැවින් දීර්ඝ ලෙස ආශ්වාස කරන ආශ්වාසයේ දිගයි දීර්ඝ ලෙස ප්‍රශ්වාස කරන ප්‍රශ්වාසයේ දිගයි රසං වාස සන්තෝ තුන්වෙනි කොටස කෙටියෙන් ආශ්වාස කරන්නේ නම් ආශ්වාසයේ කෙටි කියලා කෙටියෙන් හුස්ම ගන්න. කෙටියෙන් ප්‍රශ්වාස කරන්නේ නම් ප්‍රශ්වාසයේ කෙටි කියලා කෙටියෙන් ප්‍රශ්වාස කරන්න. ආශ්වාසයේ දිගයි ප්‍රශ්වාසයේ දිගයි ආශ්වාසයේ කෙටි ප්‍රශ්වාසයේ කෙටි මේ දීර්ඝ ආශ්වාසයේ සහ කෙටි ආශ්වාසය දීර්ඝ ලෙස කෙටි හැටියක් කාලයකට පස්සේ එකම මට්ටමක තබා ගැනීම උචිත බව පෙන්වා දී තිබෙනවා. ආශ්වාසය ප්‍රශ්වාසය දීර්ඝත් නොවන කෙටිත් නොවන එකම මට්ටමක තබා සබ්බකාය පටිසංවේදී අසචිස්සාමීති සික්ඛති මුළු කායම හොඳින් තේරුම් ගනිමින් ආශ්වාසය කරන්නෙමි මනාකොට පුරුදු. මුළු කායම හොඳින් තේරුම් ගනිමින් ප්‍රශ්වාසය කරන්නෙමි. මේකට සැලකිල්ලෙන් කළ යුතු කොටසක්. නාසිකාග්‍රේ සිහිය පිටුවාගෙන එහෙත් ආශ්වාස කිරීමේදී පෙනහළු පිම්බෙනවා, ඉලෑට කොටස පිම්බෙනවා, උදරය පහළට තෙරපෙනවා, උරහිස ඉස්සෙනවා යනාදී වශයෙන් උඩුකයට සිදුවන වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කරන්න. මුළු කයම හොඳින් තේරුම් ගන්නවා කියන්නේ ඒකයි. මේවා නිරීක්ෂණය කරන අතර ආශ්වාස ප්‍රශ්වාසයේ දකිමින් නාසිකාග්‍රයෙන් රැඳී සිටින්න. නාසිකාග්‍රෙහි දැන් හුස්ම ඉහළට ගන්න. තමන් නාසිකාග්‍රයෙන් රැඳී සිටින්න. නමුත් තමන්ට දැනෙනවා ඉහත කී වෙනස් වීම. පෙනහළු පිම්බෙන හැටි, ඉලෑට කොටස පිම්බෙන හැටි, උදරය පහළට තෙරපෙන හැටි, උරහිස ඉස්සෙන හැටි යනාදී වශයෙන් නොයෙකුත් ඒවා තමන්ට තේරෙන. ඒ තේරුණත් තමන් ඉන්නේ නාසිකාග්‍රේ. ප්‍රශ්වාස කරනකොට නාසිකාග්‍රේ ඉන්නේ. නමුත් මේවා මේ කියපු කොටස් සියල්ලම ඇකිලෙන හැටි තමන්ට තේරුම් යනවා. මුළු කායම හොඳින් තේරුම් ගනිමින් ආශ්වාස කරන්නෙමි, මුළු කායම හොඳින් තේරුම් ගනිමින් ප්‍රශ්වාස කරන්නෙමි කියන ලද තැන ප්‍රශ්වාසයේදී එකී කොටස් හැකිලෙන බවද තේරුම් ගනිමින් ආශ්වාස ප්‍රශ්වාසයේද පිම්බීම් හැකිලීම් කෙරෙහිද අවධානය යොමු කරන්න. ඊළඟට පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමීති සික්ඛති. ආශ්වාසය නම් වූ කාය සංස්කාරය සංසිඳුවාලමින් ආශ්වාසය කරන්නෙමි මනාකොට පුහුණු වේ. ප්‍රශ්වාස නම් වූ කාය සංස්කාරය සංසිඳුවාලමින් ප්‍රශ්වාසය කරන්නෙමි මනාකොට පුහුණු. ආශ්වාසය සහ ප්‍රශ්වාසය සංසිඳන ක්‍රමානුකූලව ටික භාවනාව කරන්න කොහොම එකම දාස කරන්න නැතුව එක කොටස ටිකක් පුරුදු වෙන්න. කියපු විදිහට net එක යට අසුන් ගන්න. අත් දෙක ඔඩොක්කුවේ තියාගන්න. වම් අත උතින් දකුණු අත මහපට ඇඟිලි ටික ස්පර්ශ වන ලෙස තබා ගන්න. කොන්ද කෙලින් තබා ගන්න. නාසිකාග්‍රේට S2 යොමු කර. එහෙමම S පියාගන්න. දැන් නිහඬ වෙන්න. බලන්න ආශ්වාසය ප්‍රශ්වාසය කියලා දෙයක් තියෙනවද කියලා. ගොඩක් වෙලා එහෙමම නිරීක්ෂණය කරමින් ගල් පිළිමයක් වගේ නොසෙල්වී ගොඩාක් වෙලා දැන් හුස්ම ඉහළ පහළ යනවා තේරෙනවා නේද? එහෙම ඉඳලා භාවනාව පටන් ගන්න. ඒ ශ්‍රාවකයා මනසියෙන් ආශ්වාස කරයි, මනසියෙන් ප්‍රශ්වාස කරයි. ඊට සංසුන්න මේ කොටස මාසයක් හෝ දෙකක් හෝ පළමුවක් වුණා. ඒ මොකද සැනකින් එක එක සිතුවිලි එනවා. සිතට කුණු කන්දල් මතක් වෙන එක වළක්වන්න බෑ. ඒක ස්වාභාවිකයි.
ඒකෙන් තමයි ගැලවෙන්න පුහුණු වෙන්න ඕන. තනිකරම ආශ්වාසය ප්‍රශ්වාසය තියාගන්න පුළුවන් නම් ඔබ දිනු. පළවෙනි විභාගේ පාස්. ඉන්පසු ඉවසීමෙන් දෙවන තුන්වන පියවරට යන්න. මෙම කොටස අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහා නාහිමි ලියූ පොතකින් උපුටා දක්වමි. ඔබට වැදගත් වේ යයි සිතූ නිසා. උපුටා ගැනීම. සිත අන්නතක ගියොත් ඒ තාම සිතේ සමාධිය හොඳට වැඩි නැති බවට දක්වනවා. සිත හුස්ම හැපෙන තැනම නොසැලී සිටීනම් එයින් පසු අනුබන්ධනාව පටන් ගත යුතුය. අනුබන්ධනා යනු හුස්ම ගැනීමේදී පිට කිරීමේදී හුස්ම හැපෙන තැන සිත පිහිටුවා එළඹ සිටි සිහියෙන් යුක්ත වීමයි. මේ අවස්ථාවේ හුස්ම අනුව නාසිකාවෙන් ඇතුළට හෝ නාසිකාවෙන් පිටත හෝ සිත නොයවිය යුතුය. හුස්ම හැපෙන තැන සිත පිහිටුවා ඇතුළු වන පිටවන හුස්ම ගැන සෝදිසිමත් විය යුතුය. හුස්ම හැපෙන තැන එය වැඩිවීමද ඊළඟ අවස්ථාවද එතනින් පිටවීම දැයි එහි මුල මැද අග පැහැදිලි වේ. සිතේ එකඟ භවයේ එළඹ සිටි සිහියේ දියුණුව නිසා ඒ දැනීම ඇති වෙයි. හුස්මෙහි ගොරෝසු බව අඩු වෙවි ගොස් අන්තිමේදී හුස්ම වැටීම නොදැනෙන තරමට සියුම් වේ. සිත කය දෙකේම සැහැල්ලු බවක් දැනෙන්නට වෙයි. සිරුර ඉහළ නැගෙන්නාසේ හෝ අහසේ පාවෙන්නාසේ දැනෙන්නට වෙයි. මේ අවස්ථාවේදී නාසිකාග්‍රයේ හෝ උඩුතලයේ හුස්ම හැපුණු තැන අරමුණු කොට හුස්ම පැහැදිලි ලෙස දකින්නට යලිත් උත්සාහ කරමු. මෙසේ සිහියෙන් නුවණින් එතන සිතින් මෙනෙහි කරන විට යලිත් හුස්ම වැටීම දැනෙන්නට වේ. මේ අවස්ථාවෙහි ඔහුට උද්ග්‍රහ නිමිත්ත ප්‍රකට වේ. කපු පුළුන් පිඬක් හෝ වායු ධාරාවක් කලින් හුස්ම හැපුණු තැන්හි හැපෙන්නාසේ දැනෙන්නට වේ. මෙතෙන් සිත බැඳ තැබිය යුත්තේ උද්ග්‍රහ නිමිත්තේය. එය අතුරුදහන් විය නොදී යලි එය සිහි කරමින් එහිම සිත රැඳවිය යුතුය. මෙසේ කරන විට ක්‍රමයෙන් කෙලෙස් සංසිඳෙයි යටපත් වෙයි. ප්‍රතිභාග නිමිත්ත පහළ වෙයි. පුළුන් පිඬක් හෝ වායු ධාරාවක් හැපෙන්නාසේ හැඟුණු තැන තාරකාවක් හෝ තාරකා රසක් හෝ මුතු ඇටක් හෝ මුතු රසක් හෝ කපු ඇට රසක් හෝ පුළුල් වලාකුළක් හෝ මල්දමක් හෝ නෙළුම් මලක් හෝ ඉරු මඩල් සඳ මඩල් වැන්න රිය සකක් දුම් සිලුවක් ලී කූරක් හෝ ගෙටු දෙක් නූලක් බඳු දෙයක් පෙනෙන්නට වේ. ඒ ප්‍රතිභාග නිමිත්තය. උඩගී පරිදි ප්‍රතිභාග නිමිත්ත එක එක්කෙනාට වෙනස් වෙන අයුරින් පෙනෙන්නේ ඔවුන්ගේ හැඟීමෙහි වෙනස නිසාය. උපචාර සමාධිය. ප්‍රතිභාග නිමිත්ත පහළ වූ විට නීවරණය යටපත් වේ. උපචාර සමාධිය ඇති වේ. නීවරණයෝ නම් කාමච්ඡන්දය, ව්‍යාපාදය, තිනමිද්ධය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡා යන පහයි. මෙම යෝගියාට හුස්ම ගන්නා කෙනෙහි ඇතිවන සිත එකකි. ප්‍රතිභාග නිමිත්තේ පිහිටන සිත අනෙකකි. හුස්ම පිට කරන විට ඇතිවන සිත අනෙකකි. මේ හැම එකකදීම ඒවා අරමුණු කොට ඊතා ඉක්මනින් චිත්ත වීදීන් ඇතිව නැතිව යන බැවින් එක් සිතකින් හුස්ම ගැනීමක්, ප්‍රතිභාග නිමිත්තේ පිහිටීමක්, හුස්ම පිට කිරීමක් කෙරෙහි වර්ධවා නොගත යුතුය. මේ තුන් අවස්ථාවෙන් සිත එළඹ සිටි සිහියෙන් යුතුව ඒ ගන්නා හුස්ම ආදී අරමුණු කෙරේ නම් ඔහුගේ භාවනාව උපචාර අවස්ථාවටද අර්පණා ධ්‍යාන අවස්ථාවටද වැඩේ. ප්‍රතිභාග නිමිත්ත ඇති වූ කල්හි නිතර එළඹ සිටි සිහියෙන් යුතුව නැති වී යෑ නොදී රැකගත යුතුය වේ.
ප්‍රතිභාග නිමිත්තේ සිට පිහිටුවා එකඟ බව වැඩි යුතුය. එහෙත් ප්‍රථම ධානයෙන් නොලැබේ නම් නොපසු බැස එයට හේතුව විමසා බලා ආචාර්ය උපදේශයේ පිහිටා වීර්ය සමතාදිය සපිරිය යුතුය. එවිට සිත අර්පණා අවස්ථාවකට වැඩෙයි. අර්පණා ධානය ලැබෙන තුරුම ප්‍රතිභාග නිමිත්තේ සිත පිහිටුවා එය ඒ අරමුණෙහි තහවුරු වන තුරුම දිවාරය දෙකී උත්සාහවත්ව භාවනාවේ යෙදිය යුතුය. එයින් සිත අර්පණා ප්‍රාප්ත වේ. ප්‍රථම ධානය ඇතිවේ. සතරවන රූප ධානයේ තෙක්ම ප්‍රතිභාග නිමිත්තේ සිට පිහිටුවා තැබීම තපනානම්. ධානාංග 5. ප්‍රථම ධාන සිත විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව යන ධානාංග 5න් යුක්තයි. එහි විතර්ක යනු සිත ප්‍රතිභාග නිමිත්තට ඔසවා එහි නංවා පිහිටුවන සිතේම ඇතිවන ගතිය. විචාර යනු ඒ ප්‍රතිභාග නිමිත්ත පුරාම වැදගෙන එය පිරිමදින්නාක් මෙන් එහිම බැඳී යෙදෙන චිත්ත ගතියයි. ප්‍රතිභාග නිමිත්ත නිසා සිතේ හටගත් පිනාගිය ගතිය ප්‍රීතියයි. ප්‍රතිභාග නිමිත්තේ සිත තදින් වැදගෙන පිහිටීම නිසා දැනෙන සුවය සුඛයයි. ප්‍රතිභාග නිමිත්තෙන් ඉවත් නොවි එහිම සිත läගී පැවැත්ම ඒකාග්‍රතාවයයි. එතකොට ප්‍රථම ධානයේ ලැබෙන විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. මෙතන විතක්ක විචාර කියන්නේ මේ විදිහට තේරුම් ගමු. අපි පාර දිගේ ඇවිදගෙන යනකොට පන්සලක් දකින්න. අපි ඒ පන්සලට ඇතුල් වෙනවා. ඒ ඇතුල් වීම තමයි විතක්කය කියන්නේ. ඒ විෂයට ඇතුල් වීම. විචාර කියන්නේ දැන් අපි පන්සලට ඇතුල් වෙලා එහෙ මෙහෙ හැසිරෙනවා. අපි චෛත්‍ය ළඟට යනවා. එහෙ මෙහෙ හැසිරීම. අපි චෛත්‍ය ළඟට යනවා. ඊට පස්සේ ඇවිදගෙන යනවා බෝධිය ගාව. ඊට පස්සේ අපි ඇවිදගෙන යනවා බුදුගේ ළඟ. ඊට පස්සේ මේ වැලි මළුවේ ඇවිදගෙන යනවා. මේ විදිහට පන්සල ඇතුලේ හැසිරෙනවා. ඒ හැසිරීම තමයි විචාරය. එතකොට පන්සලට ඇතුල් වීම විතක්කය. ඒ ඇතුලේ හැසිරීම විචාරය යනාදී වශයෙන් තේරුම් අවබෝධ කරගත්තොත් මේ විතක්ක විචාර යන වචන දෙක සාමාන්‍ය අර්ථයක් ඔබට ලබාගත හැකියි.